මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්වතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරපු වෙලාවක ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගන්න, මෙලොව සැනසීමකට පත්ව පරලොව විමුක්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු වලින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන වසර 2021 මැයි මාස 9 වෙනි දින පරලෝව සැපත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි දමයන්ති සිල්වා මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස එගේ ස්වාමි පුරුෂයා වන චන්ද්‍රා සිල්වා අසංක පුතණුවන් සහ විදුරංගි දුව ඇතුළු ලංකාවේ පදිංචිව සිටින චිත්‍රාංගනී කාන්ති සහ තුල්්‍ය සහෝදරයන් ඇතුළු ඔවුන්ගේ දූ දරුවන් සියලු දෙනා විසින්ම අද දවසේ මේ පින්කම සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව සිද්ධ කිරීමට කාලය ගත කරමින් කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ බොහොම කාලයක් පාරමිතා ධර්ම පිරීමෙන් අනතුරුව. ඒ පාරමිතා ධර්ම පිරීමෙන් අනතුරුව බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයක් දේශනා කරාට පස්සේ කාලයත් එක්ක මේ ධර්මයේ පෘථග්ජනයන්ගේ අතට පත් වෙනවා. කියන්නේ මේ ආර්ය වූ ධර්මය, ආර්ය පරිශ්‍රණීය පිණිස පවතින ධර්මයේ පෘථග්ජනයන්ගේ අතට පත් වෙනවා. පෘථග්ජනයන්ගේ අතට පත් වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒක පෘථග්ජනියෝ තම තමන්ගේ එදිනෙදා කටයුතු වලට තමයි යොදාගන්නේ. දැන් හොඳම වැඩේ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන එක බුදුරජාණන් වහන්සේලාගේ කාලේදී තමයි මේක එළියට එන්නේ. ඇවිල්ලා ඒක ක්‍රමානුකූලව බ්‍රාහ්මණයන්ගේ අතට පත් වෙලා බ්‍රාහ්මණයෝ තමන්ගේ සබ්ජෙක්ට් එකක් කරගන්නවානේ දැනුම මනින්න. ඔය වගේ දැන් අදත් එහෙමනේ. අද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සබ්ජෙක්ට් එකක් කරලානේ. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න එකකින් වෙන තැනක් මයින්නවනේ. ඒ මයින්නේ මොකක් හරි උපාධියක් දීලා ඒක උගන්වන්න අපව ඒක ඇත්තට මේක විෂයක් කරලා භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය. අන්නේ විෂයක් කිරීමේ අපරාධය නිසා තමයි දැන් අද සමහරු කියනවා දෙමළ කෙනෙක් මුස්ලිම් කෙනෙක් බුදුදහමේ පොතක් කියවද්දි සාදු කියනවා වගේම හාමුදුරුවෝ කෙනෙක් භගවත් ගීතාව කියනකොටත් අපි සාදු කියන්න ඕනේ කියලා. මේ සංසන්දනය වෙන්නේ පෘථග්ජනයාගේ අතින්. හරිද? මේ සංසන්දනය වෙන්නේ පින්වතුනි, මුස්ලිම් මිනිස්සෙක් හරි දෙමළ මිනිස්සෙක් හරි බුදුදහමේ පොතක් කියවනවා කියන්නේ එයා ජීවිතයේ යථාර්ථය පිළිබඳව කියවිච්ච දහමක් ගවේෂණය කරනවා කියන එක. හැබැයි අනීශ්වර ලෝකයක, කියන්නේ ඊශ්වර නැති ලෝකයක ඊශ්වරවාදී පිළිබඳව පොතක් සම්මාදිට්ඨික වූ භික්ෂුන් වහන්සේ නමක් නැවත කියවිලා දේවදහිල්ලකට යනවා කියලා කියන්නේ. ඒක මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය දෙකනේ මිත්‍යා දෘෂ්ටිය කියවන එක. අරක මිත්‍යා දෘෂ්ටිය, මේක සම්මාදිට්ඨිය කියන්නේ කොමන පදනමේද? පදනම තමයි යථාර්ථය පිළිබඳව ලියවූ පදනම. ඉතින් මම දැක්ක ඊපිරිද හාමුදුරුවෝ කෙනෙක් ප්‍රසිද්ධ වීඩියෝ එකක් දාලා මෙහෙමයි මම අද ඉඳන් දෙවියන් වහන්සේව සරණ යනවායි කියලා. මොකද කරන්නේ? සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා. දැන් මොකද කියන්නේ?
සමේ සම්මාදිට්ඨික කෙනෙක්ට මිච්ඡාදිට්ඨික වීම කියන එක වෙන්න පුළුවන් පෘථග්ජන භාවයේ ඉඳලා. ඒකයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාට දේශනා කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකයන් ඉඳගෙන එකට දානි වළඳන එකවත් කරන්න එපා කියලා. එහෙම කියලා තියෙනවා දේශනාවලදී. දැන් ඕවා හිතන්නේ නැතුව අපේ අය එකගේ වැළඳීම වගේ දේවල් වලට යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මේ වෙන්නේ හේතුව මොකද? මට මේකයි කියන්න ඕනේ. ධර්මදේශනාවට මාතෘකා කළේ මෙහෙම වෙන්නේ හේතුව මොකද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය දර්ශනීය මූලික පදනම මිනිස්සු අතරට ගිහිල්ලා නැතිකම. උදාහරණයක් චතුරාර්ය සත්‍ය ධර්මය, සතිපට්ඨාන ධර්මය. දැන් ඔය දේවල් මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදි තැනකින්. හොඳම දේ තමයි සතිපට්ඨාන ගැන සිහිය පිහිටවීම කියන එක. දැන් කොයි මොන අපි හාමුදුරුව කෙනෙක්ගේ චරිතයක් රංගපාන නළුවෙක් අරගෙන බැලුවා. සමාජය අරගෙන බැලුවත් සිහියෙන් වැඩ කිරීම කියන එකට ඔවුන් අර්ථ ගන්වන්නෙම මේ කොච්චර කට කැඩෙනකම් බණ කිව්වා. එදිනෙදා සිහියෙන් ඉන්න කියන්නේ. අපි ගමනක් ගියත් සිහියෙන් යන්න ඕනේ. කෑවත් සිහියෙන් ඉන්න ඕනේ. නිදාගත්තත් සිහියෙන් ඉන්න ඕනේ. නාන්න ගියත් සිහියෙන් ඉන්න ඕනේ. සතිපට්ඨානය කියලා කිව්වේ මේ එදිනෙදා කරන වැඩ පිළිබඳව සිහියෙන් ඉඳීමට නෙමෙයි. ඒක ලාමක වූ, පෘථග්ජන වූ, හීන වූ, අනාර්ය වූ කතාවක්. සතිපට්ඨානය කියන ඊට වඩා එහාට ගැඹුරු විග්‍රහයක්. මොකක්ද ගැඹුර? තමන්ගේ කාය වේදනා චිත්ත ධම්ම. කාය කියන්නේ පිංගුතුනි මේ කයටනේ. වේදනා කියන්නේ දැනෙන වේදනා. චිත්ත කියන්නේ මේකේ තියෙන සිතට. ධම්ම කියන්නේ මේකට ආරම්භන වශයෙන් එන ධර්මතා. නැත්තම් නීවරණ ධර්ම මේ වගේ ඕන එකක් මේකට ගන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වේ. මේ කයත් එක්ක බැඳිච්ච සත්පුද්ගල ශූන්‍ය භාව මනසිකාරය. දැන් බල්ලෙක් දන්නවා දුවනකොට දුවනවා කියන්නේ. බල්ලෙක් දන්නවා කනකොට කනවා කියන්නේ. ඒ කියන්නේ මිනිහෙක් කනකොට කනවා කියලා දැනගන්න එක නෙමෙයි සිහිය පිහිටවීම කියන්නේ. මනුෂ්‍යයා යනකොට ඉන්ද්‍රියයන්ගේ හැසිරීම දැන් යනවා නෙමේ චිත්ත පරම්පරාවක් පහළ වෙලා රූප ධර්මතා ටික කැපදිලා යැවෙනවා ඊශ්වර භාවයකින් තොරයි කියන අන්න ඒක පිළිබඳව සිහිය පැවැත්වීමට කියනවා මේ සතිපට්ඨානයි කියලා. හරි මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියලා දැනගන්න එකට නෙමෙයි. එහෙනම් ඉතින් අපි ඔක්කොම මරණ සතිය තියෙනවනේ. දැන් මේ ලෝකෙ ඉන්න චූටිම දරුවෙක් ඉඳලා යමක් කමක් තේරෙන වයසක මිනිස්සයා දක්වාම තේරෙන්නේ නැද්ද මැරෙනවා කියලා? දන්නේ නැද්ද? එහෙනම් ආයි 아무තේ මරණ සතිය වඩන්න දෙයක් නැහැ. අර සියල්ල අතරලා දාලා ආපු භික්ෂුන් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේ සිහිපත් කරනෝනේ දේශනා කරනෝනේ එක්තරා වෙලාවක මරණ සතිය වඩන්න කියලා. මරණ සති භික්කවේ භාවිතා බහුලීකත මහප්පලායෝති මහානිසංස. අමතෝ ගද අමත පරියෝසන. දැන් මේ ඔක්කොම අතහැරලා දාලා ශාසනයට ආව භික්ෂුවට එනම් මොකටද මරණ සතිය වඩන්නේ? අපි මරනවා කියලා දැනගෙන ශාසනයට ආවේ. ඉංගතුනි. mindfulness of death මං කියන්නේ මේ මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියලා දැන ගැනීම නෙමෙයි මරණය පිළිබඳව තියෙන Tamanට තියෙන අවබෝධය. ඒ මරණ ධර්මතාවයත් එක්ක භෞතික දේවල් අතහැරෙනවා කියලා දැනීමෙන් භෞතික දේවල් පස්සේ නොදුවන ස්වභාවයට කියනවා මරණ සතිය කියලා. ඒ මරණින් මත් යන්න වෙන සංසාර ගමනට වැටිලා සංසාර ගමනක දුක් විඳින්න වෙනවයි කියලා දැන ගැනීමට කියනවා මරණ සතිය කියලා. නිස්සාර ජීවිතයක් කියලා දැනගැනීමේ ගතියට කියනවා මරණ සතිය කියලා. ඒකට මරණ සතිය කියනවා මිසක් මැරෙනවා කියන දැනගන්නවා කියන එක මරණ සතිය නෙමෙයි. ඒ මැරෙනවා කියලා දැනගන්න මිනිස්සු පව් කරන්නේ නැද්ද? අපි කොහොමද මැරෙන මිනිස්සුනේ. ඔය ඉන්නකම් කාලා බීලා ජොලියමු. ඔහම කියනවා. ඒ මරණ සතිය නෙමෙයි. ඒක සම්මාදිට්ඨික වූ මරණය පිළිබඳව සිහියෙන් ඉපදිය යුතු සිහිය නෙමෙයි. අන්න බලන්න. කියන්න ඕනේ මේ වගේ ප්‍රධාන අර්ථවලට අද වෙනකොට ලෝකයේ බහුතරයක් දෙනා එක අර්ථකථන දීලා. ඔය වගේ තමයි අභිධර්මයට. අභිධර්මයේ දෙවියන්ට දේශනා කළේයයි. ඉතින් සමහරු මට ඇහෙනවා කියනවා. මේ ඉන්ද්‍රිය ධර්මතා වැඩි දෙවියන්ගේ ඒ නිසා දෙවියන්ට දේශනා කළා. එහෙනම් මිනිස්සුયો වෙලා අපි කොහොමද මේ අභිධර්ම ඉගෙන ගන්නේ? අපි කොහොමද අපි දෙවිවරුද? එතකොට කියනවා දිව්‍ය ලෝකවල ඉඳන් චුත වෙලා ඇවිල්ලා මේ මනුස්ස මොනවද පිංගුතුනි මේ කියන විප්‍රකාර මේ ආර්ය වූ ධර්මයක් අතට අරගෙන සෙල්ලම් කරන්න එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. මේ ලැබෙන ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට, සල්ලි දෙක තුට්ටු දෙකට පොත් ලියලිය දාන්න එපා. තමන්ව හරි කරගන්න. නිවැරදි ධර්මතාවයේ ලෝකෙට ආවට පස්සේ ධර්මතාවයේ තේරුම් අරගන්නවා මිසක් නැත්තම් අපිත් කැමති මේකට වාද විවාද ගොඩනගන්න. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් කියන දඟලනවට වඩා බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා දඟලන්න ඕන තරම් කරුණු ලෝකේ තියෙනවා. හැබැයි ඒක නෙමෙයි කතාව. ඒ කියන්නේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියන එක නෙමෙයි. මොකද ලෝකේ එක ඇත්තයි. බොරු ගොඩක් තියෙනවා. එක ඇත්තයි තියෙන්නේ. එක ඇත්ත අපිට කතා කරන්න වෙන්නේ එක ඇත්ත සීමාව ඉඳලා. හැබැයි බොරු ඕන තරම්ම වන්න පුළුවන් නේ. බොරු ඕන තරම්ම වන්න පුළුවන්.
ඒකයි කිව්ව අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියන්නේ ඕනනම් කරුණු 100,000 ගාණක් කියන්නම් කියලා. බුද්ධ භාෂිතයක් කියන්නේ අපිට තියෙන කරුණු කීපයක්. ඒ කරුණු කීපය ඇතුළේ හිර වෙනවා විනා යථාර්ථය. නිකන් තමන්ගේ තන හදාගන්න බරු කියන්නේ එළියට යන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේ මූලික පදනම බුදුදහමේ තේරුම් නොගැනීම නිසා අද මම කල්පනා කරා ඇත්තට මගේ පින්වත්තුන්ට කියලා දෙන්න. බුදුදහමේ මේ මූලික පදනම සහිතව සමාජ අර්ථ විකෘති කරගෙන ඉන්න අර්ථ වර්ධවාගෙන ඉන්න සමහර ධර්ම කාරණා කීපයක් පිළිබඳව. මේකේ ගත්තාම පාලි ගාථා කියන්න පටන් ගන්න තැන ඉඳන් සමාජයේ මේක වරද්දගෙන තියෙන්නේ. දැන් මට හිල තියෙනවා. ශාරීරික ධාතු මහා බෝධි. ශාරීරික කියන්නේ ශයන්න කියලා එකක් පාලියේ නැහැ. ශාරීරික වෙන්න ඕනේ. තේරෙනවද? පාලි ගාථා කියන්න උච්චාරණය කරන්න පටන් ගත්ත තැන ඉඳන් සමාජයට මේක වැරදිලා. ඒතං කුසුම සන්තොසින් කියනවා. සන්තතින් සබ්බඨානේ සුපතිට්ඨිතං කියනවා. සබ්බඨානේ සුපතිට්ඨිතං. කාමේ සුමිච්ඡාචාරා කියනවා. කාමේසු මිච්ඡාචාරා. අර තව එකක් තියෙනවා ආකාසට්ටාච බුමට දේවානා ගා මහිද්దిక. දේවානා ගා දේවා නාගා මහිද්దిక. දෙවියන්ටයි නාගයන්ටයි. දේවා නාගා මහිද්దిక. දැන් තේරෙනවද? මේ පාලි ගාතාවක් කියන්න ගන්න තැන ඉඳන් සම්පූර්ණ පිංගුතුනි මේ වගේ අර්ථකථන ඉස්සරහට යනකොට මිනිස්සුන්ට වර්ධිනවා. හේතුව මේ නිරුක්තිය දන්නේ. ඔකට හොඳ ගාතාවක් කියලා තියෙනවා පූර්වාචාරින් වහන්සේලා මේ යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්වයන් පදේ පදේ විකංකේය වනේ යන්ද ගජෝවිය. යෝ නිරුක්තිං නජානාති යමෙක් මේ නිරුක්තිය දන්නේ නැත්තම් ජානාති පිටකත්වයන් පිටකත්‍රයම ත්‍රිපිටකයම දැනගෙන හිටියත් වැඩක් නෑ. නිරුක්තිය දන්නේ පදේ පදේ විකංකේය පදෙන් පදේට හැප්පෙනවා. වනේ යන්ද ගජෝවිය. අන්ද අලියෙක් ඇතේ අන්ද ඇතෙක් කැලේ යනකොට මොකද වෙන්නේ? ගස් ගල් වල වදිනවනේ. ඒ වගේ ධර්මයේ ගස් ගල් වල වදිනවා. දැන් උදාහරණයක් කියන සංකාර කියන එක ගන්න. සංකාර කියන එක අර්ථ කීපයකින් බුදුදහමේ පාවිච්චි. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංස්කරණ සංකාර. එහෙම තියෙනවා. කෙටියෙන් කියන්නම්කෝ. එක තැනකදී සංකාර කියන එකෙන් අර්ථ ගන්වනව චෛතසික 50ක්. චෛතසික 52ක් තියෙන අභිධර්මයේ ඇතුලේ වේදනා සංඥා කියන චෛතසික දෙක හැර සෙසු චෛතසික 50ම සංස්කාර කියන ගොඩේ අර්ථ ගන්වනවා. එක තැන. තව තැනක අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා එතන ඔය පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියලා හඳුන්වලා තියෙන්නේ චේතනා චෛතසික. අනිත් චෛතසික ඒ කියන්නේ චේතනාව. මේක මේ විභංග ප්‍රකරණේ තියෙනවා. සංස්කාරය anu කුමක්ද කියලා. දැන් විභංග ප්‍රකරණේ දන්නේ නැති කෙනා මේක පැටලෙනවනේ. අතන සංකාර කියලා එකකට කියනවා. මෙතන සංකාර කියලා එකකට කියනවා. පැහැදිලිද? තව සංකාර කියලා තනක් දෙනවා. අනිච්චවත සංකාරා. ඒ සංස්කාර කියලා කියන්නේ සංකත කියන්නේ යම් කිසි දෙයක් මේ ලෝකේ හේතුන්ට අනුරූපීව සකස් වුණා නම් ඒ හේතුන්ට අනුරූපීව සකස් වෙච්ච දේවල් සංකාරයි. අන්න ඒවා අනිච්චාවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. ඒ තෙන්වලදී අපි ගන්න ඕනේ අතන තියෙන චේතනාවත් චෛතසික 50වත් නෙමෙයි. අනිච්චාවත සංකාරා කියලා කොම සමුදය වූ හේතුන්ට අනුරූපීව හටගත්තා වූ සියලු ධර්මතාවයන් ලෝකෙ නිරුද්ධ වෙනවා. දැන් බලන්න ඕවා හරියට දැනගන්න ඕනේ. මම දැන් කියපු වචනේ තියෙනවා හේතුන්ට අනුව. එතකොට කෙනෙක් අහනවා ස්වාමීනි සියල්ල අනිත්‍යයි නම් නිවන නිට්ටය වෙන්නේ කොහොමද? නිවන කියන්නේ සමුදය ධර්මයක් නෙමෙයි. හේතුන්ට අනුරූපීව හටගත්ත ධර්මයක් නෙමෙයි. අන්න ඒ නිසා නිවන කියන එක මේ ගොඩට වැටෙන්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මේ ඇති වෙලා නැති වෙනවා. ද රූප කියන එක ඇති වෙලා නැති වෙනවනේ. චිත්තය කියන එක ඇති වෙලා නැති වෙනවා. විඤ්ඤාණ කියන්නේ චෛතසිකත් එහෙම ඇති වෙනවා. නිවන එහෙම නැහැ. මේව හරියට තේරුම් නොගත්තොත් මිනිස්සුන්ට මේක වර්ධිනවා. එනිසා ඒ සංස්කාර කියන එක යෙදෙන තන අනුව පටිච්චසමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංඛාර නැත්තම් කුසල කර්ම අකුසල කර්ම කියලා.
අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චාති යදහ පඤ්ඤාය පස්සති කියද්දී අපි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ පටිච්චසමුප්පාදය ගැන නෙමෙයි. මේ කතා කරන්නේ හේතුන්ට අනුරූපීව හටගත්ත ලෝක ධර්මතාව ගැන කියලා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ කියන තැනදී අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී සංස්කාරස්කන්ධය කියලා කිව්වේ චෛතසික 50කට වේදනා සංඥා කියන චෛතසික දෙක හැර සසු චෛතසික 50ට කියලා. දැන් තේරෙනවද? මේ මූලික පදනම් මේවා තේරුම් ගන්න. දැන් මේ එක එක්කෙනා කියන කතා අහලා අර අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි. ඕවා ඉගෙන ගත්තාම මාන්නේ වැඩෙන්නේ. එහෙම නැහැ. මේවා ඉගෙන නොගත්තොත් ධර්ම ඉස්සරහට යන්න බෑ. දැන් මම දැක්ක එක හාමුදුරු කෙනෙක් අර මහනුවර පැත්තේ කෙනෙක් කියනවා මේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි. ඔය අභිධර්මයේදී කියනවා සිත් 100 ගානක්ද 90 ගානක්ද තියෙන. අඩුම අභිධර්මයේ මේ මූලික පිටු 7 8 9 තියෙන සිත් ගාන දන්නේ නැහැ 89ක් කියලා කියන්නේ. සිත් ගාන දන්නේ නැහැ. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා නම් කියනවා. පැහැදිලිද මම කියන කතාව? එක එක්කිනාගේ මතාන්තර වැඩක් නැහැ. මේවා යෙදෙන තැන අභිධර්මයේ කියන එක පැත්තකට දාන්න. මේ ධර්ම කාරණා ටික ඒ තැන්වලදී තේරුම් නොගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟ තමයි මිනිස්සු ගොඩක් වරද ගන්න ගැඹුරු කාරණාවක් ශූන්‍යතාවය කියන එක. ශූන්‍යතාවය කියලා කියන්නේ මුකුත්ම නැති තැනට නෙමෙයි. මනසේ මුකුත්ම නැහැ. ශූන්‍යයි. වැරදි. සමහරුන්ට අර මෙම ප්‍රසන්ට් මූමන්ට් එකේ ජීවත් වෙන්න පුරුදු කරන දහමක් තියෙනවා. දැන් වෙනකොට රෝකෙට ටික ටික එනවා. කියන්නේ මේ අතීතය ගැන තැවෙන්නත් එපා, අනාගතය ගැන හිනමවන්නත් එපා. මේ වෙලාව ජීවත් වෙන්න. බල ලස්සනයිද නැද්ද කියලා. අතීතයේ වෙච්ච දේවල් ඕන එකක් ඕන වරදක් අතාරින්. අනාගතය ගැන හිනමවන්න මේ වෙලාවේ ඔබට ටීවී එකක් බලන්න ඕන නම් බලන්න. එච්චරයි. මේ වෙලාවේ සින්දුවක් අහන්න ඕන නම් අහන්න. මේ වෙලාවේ මිනිහක් මරන්න ඕන නම් කොහොම ගිහලා හෙට අනිද්දාට කියයිනේ මරන්න. ඒක ගැන තැවෙන්නත් එපා. හෙට මරනවා කියලා හිතේ දින්නත් එපා. දැන් හිතුනොත් දැන් කරන්න. එහෙම බෑ. බුදුදහම එහෙම කතාවක් නෑ. ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා. යමක් කරන්න කලින් කල්පනා කරන්න කියන මේ ධර්මයේ කුසලයක්ද මේ ධර්මයේ අකුසලයක්ද? මේ ධර්මයේ හරි එකක්ද මේ ධර්මයේ වැරදි එකක්ද? නිර්ණායකේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. නැත්නම් රාහුලට කියනවද පච්චවික්කත්ත රාහුල කායන කම්මං කාතබ්බං කියලා. රාහුල කියන්න කලින් හිතහන් කියනවද? ඔය කියලා දාපන් කියනවද? එහෙම දහමක් ශාසනයේ නෑ. අනිවාර්යෙන් අපිට ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන්න ඕනේ. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලා. මා මේ කරන්න යන ධර්මයේ මාහට හිතසුව පිණිස පවතිනවද? අනිත් කෙනාට හිතසුව පිණිස පවතිනවද? ලෝකයට හිතසුව පිණිස පවතිනවද නැද්ද? මේක හරිද වැරදිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැන් ඔකේ අන්තයට ගියාම හොඳ චේතනාවෙන් බොරුවක් කිව්වත් අවුලක් නෑ. හිතෙන්න පුළුවන්ද බෑද? මම මේ සාමාන්‍ය මේ වචනේ කියන්නේ පිටුතුනි සමාජයේ තියෙන කතාව. හොඳ චේතනාවෙන් බොරුවක් කියනවා. කමක් නෑ. ඒවා සමාව වජනේ වීමට කරුණ නෙමෙයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ හොඳ චේතනාවෙන් බොරුවක් කිව්වට කමක් නැහැ කියලා නෙමෙයි. බොරු කියන චේතනාවට විපාකය තියෙනවා කියන එක. එතකොට සමාජයට මේක සාධාරණීකරණය කරන්න බෑ. ඒකයි සමාජයට අර මාවනෙල්ල පැත්තේ හිටියා නේද? මේ සරදියෙල් කියලා කෙනෙක්. දැන් සරදියෙල් කියන්නේ වීරයෙක්නේ. තියන අයකින් අරගෙන නැති අයට දුන්නා. හොඳයිද නරකයිද වැඩි? පිංගතනේ. අද සරදියෙල් විඳින ඇති විපාකේ. දැන් කවුරුත් නැන්නේ සරදියෙල්ට 3 මාස දානියක් දෙන්න 7 දවස් දානියක් දෙන්න. පැහැදිලිද මම මේ කියන කතාව? ඒක චේතන ක්‍රියාව නෙමෙයි බැලිය යුත්තේ. එතන චේතනාව බලන්න ඕනේ පිංගතනේ. චේතනාවත් එක්ක සමානුපාත වෙන ක්‍රියාව අනිවාර්යෙන් කර්ම විපාක පිණිස පවතිනවා. එතකොට එනිසා මේ අපිට ඕන දේවල් ලෝකේ කරන්න බෑ. ශුන්‍යතාවය කියන්නේ ඒකට නෙමෙයි. ශුන්‍යතාවය කියන්නේ ඒකට නෙමෙයි. ශූන්‍යතාවය යනු එහෙම ශූන්‍යතාවයක් ගැන දේශනා කළ මාධ්‍යමික දර්ශනී නාගාර්ජුන පාදයෝ. එක්තරා මේ ගුරුකුලයක පහළ වෙච්ච දක්ෂ භික්ෂුවක්. එක්තරා ගුරුකුලයක තේරවාදයේ එළියට ගිහිල්ලා ටිකක්. මොකද අර විඥානවාදීන් විඥානීය කෙනෙක් ගැන කතා කරද්දී
රූප ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ දර්ශනීයට අනුව මාධ්‍යමික දර්ශනය ඇවිල්ලා ඒවත් නැහැ කියලා කිව්වා. එතකොට එහෙම බෑ. සත්පුද්ගල ශූන්‍යයි. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම විද්‍යමානයි. සත්පුද්ගල ශූන්‍යයි. රූපය කියලා එකක් ලෝකේ තියෙනවා. ඒක මනසින් මවා ගන්න එකක් නෙමෙයි. දැන් විඥානවාදීන් මොකද කිව්වේ? රූපය කියලා එකක් ලෝකේ නෑ. ඒක ඕගලන්ට මේ මාව පේන්නේ නෑ. ඕගලන්ට මාව පේන්නේ ඕගලන්ගේ මනසින් මවාගත්ත එකක්. දැන් ඇත්තනේ කතාව. ඕගොල්ලෝ S2 වහගෙන මං ගැන හිතන්නේ නැතුව හිටියොත් හරිද වැරදිද? පිංගුතුනි. ඒ ඕගලන්ගේ හිතේ පැත්ත. හැබැයි මම ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙතන බණ කියනවා. මෙතන යම් රූප ධර්මතා ටිකක් වැඩ කරනවා. මෙතන යම් චිත්ත පරම්පරාවක් වැඩ කරනවා. නැත්නම් ඕගොල්ලෝ ටීවී එක වැහුවා මගේ බණ ටික නවතින්න එපා. ඕගොල්ලෝ රේඩියෝ එක වැහුවා මගේ බණ එක නවතින්න එපා. එහා පැත්ත ගෙදරට කන තියලා බලන්න යන්නේ නැද්ද කියලා. එහා පැත්ත ගෙදරට ඇහැ තියලා බලන්න යන්නේ නැද්ද කියලා. යනවා. හේතුව පරමාර්ථමය වශයෙන් පවතින රූප ධර්මතා චිත්ත ධර්මතා චෛතසික ධර්මතා ලෝකේ තියෙනවා. මේක ගැඹුරුයි. හැබැයි සත්වයක් පනවන්න බෑ. සත්ව පුද්ගල ශූන්‍යයි. නිස්සත්තයි. රූප ධර්මතා ටිකක් තියෙනවා. ඇති වෙවි නැති වෙවි යන. නැත්තම් ඉතින් මේ අපිට පේන ලෝකේ අපි ඔක්කොම මානසික පිස්සුද? අපි රුවන්වැලි මහසෑය කියලා වැඳලා තියෙන්නේ අපි කල්පනා කරපු මනෝ කල්පනාවක්ද? අපි ධූපාරාමයේ බලන්න ගියා කියලා වටේ කැරකිලා තියෙන්නේ නිකන්ද නෙළුම් මල් උස්සා. ඒතර අපේ අතේ නෙළුම් මල් තියලා නැහැ. අපි රුවන්වැලි මහසෑයට ගිහිල්ලා නැහැ. මේ වෙලාවේ අටමස්ථානේ රුවන්වැලි මහසෑය කියලා එකක් නැහැ. තියෙනවා. සත්පුද්ගල භාවය ශූන්‍යයි. දැන් මේ වෙලාවේ රුවන්වැලි මහසෑය තියෙනවා කොහොම මෙහෙම gediya පිටින් තියෙනවා නෙමෙයි. ඇති වෙවි නැති වෙවි පවතින රූප ධර්මතා ටිකක් තියෙනවා. අන්න ඒකයි. ඒකේ සත්වයක් පනවන්න බෑ. සත්පුද්ගල ශූන්‍යයි. එන්නේ එකට කියන අපිට ශූන්‍යතාවය කියලා. බලන්න මේ මම මේ ගැඹුරු වචන ටික අරන් එන්නේ මගේ පින්වතුන්ලට මේ පිළිබඳව තියෙන දෘෂ්ටි ටික යවා ගන්න. මේවා එකින් එක යවා ගන්න. මේ තමයි බුදුදහමේ ඔබ වරද්ද ගන්න දෘෂ්ටි. සත්ව පුද්ගල ශූන්‍යයි කියන එකටයි ශූන්‍යයි කිව්වේ නැතුව මුකුත් නැහැ කියන එකට නෙමෙයි. එහෙම මුකුත් නැහැ කියන එක අන්තයක්. මුකුත් නැහැ කියන එක අන්තයක්. සත්ව පුද්ගල ශූන්‍යයි. හොඳයි සංකාර ගැන කියලා දුන්නා. ඊළඟට ශූන්‍ය ධර්මතාවය ගැන කියලා දුන්නා. ඊළඟට එන්නේ මධ්‍යම ප්‍රතිපදාවට. මධ්‍යම ප්‍රතිපදාව ඕක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මධ්‍යම ප්‍රතිපදාවයි දෙක ගෑවෙන්නේ කොතනද කියලා මිනිස්සුන්ට අහුවෙන්නේ. හරි. මම හොඳ උපමාවක් කියන සම්මා ආජීවය කියන එක ගන්න. මේ සම්මා ආජීවය කියන එකේදී තියෙනවා මේ නොකල යුතු වෙළඳාම් කියලා එකක්. මොනවාද? මස් පිනිස සතුන් වෙළඳාම් නොකිරීම. මස් මාංශ වෙළඳාම නෙමෙයි. මස් පිනිස සතුන් වෙළඳාම. උදාහරණයක්. ඉතින් මේවා කියන්නත් බයයි. බය කියන්නේ මේවා කිව්වහම මිනිස්සු වරදවා ගන්නවා. මේ ධර්මදේශනා සිහියෙන් අහන්න ඕනේ. කාලා නිදිමත වෙලාවට නෙමෙයි මේවා අහන්න ඕනේ. ටිකක් නිදාගෙන නැගිටලා මේවා අහන්න ඕනේ. නැත්තම් මේ වචන මාරු කර ගන්නවා. අපි හිතමුකෝ කෙනෙක් එළුව ඇති කරනවා මස් කඩේට දෙන්න. ඒක එපා කිව්වා. හැබැයි කවුරු හරි කෙනෙක් එළු මස් විකුණනවා කියන එකට එපා කියලා එකක් දහමේ නැහැ. මස් පිනිස සතුන් වෙළඳාමින් වළකින්න. අවියායුධ වෙළඳාමින් නවතින්න. මත්ද්‍රව්‍ය වෙළඳාමින් නවතින්න. දැන් මිනිස්සු මේවා අල්ලගන්නේ තරකයට. දැන් බලන්න සමහරු මස් මාංශ ගැන සටන් කරන කවුරුත් කතා සටන් කරන්නේ නැහැ නේද? කඩේ තියෙන දුම්මැටි නවත්ත ගන්න. පොයි දවස් රාත්‍රියේ පිටිපස්සේ දොරෙන් එළියට දෙන මත්ද්‍රව්‍ය ටික නවත්ත ගන්න. ගමක් ගාන විනාශ වෙන ගම් නවත්ත ගන්න කවුද කටයුතු කරන්නේ? මේ හැම ගමකටම ඇවිල්ලා බලන්න. අද ටිකින් ටික මොකද වෙලා තියෙන්නේ කියලා. ලෝකෙ නැති මත්ද්‍රව්‍ය. හොඳට ඉන්න ළමයි බෙල් වල දාගෙන මැරෙනවා මේවා බීලා ඔළුව විකාර වෙලා. කො ඒව නවත්තන්න කවුරු? පින්වතුනි. මේ සම්මා ආජීවය කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ බලන්න. එතකොට අනිත් ඒවා ඔක්කොම තේරෙනවා. අධාර්මික කාම පරිභෝගය කරන්න එපා. ධාර්මික කාම පරිභෝගය කැප නැත්තේ නෑ. කියන්නේ මිනිස්සෙක් සල්ලි හම්බ කරගන්න ඕනේ. ඕනේනේ. ඒක නෑ කිව්වොත් අන්තයක්. සල්ලි මොෝනි කිව්වොත් අන්තයක්. සල්ලි ඕනි කියලා කියනවනේ ඉතින් මද්ද්‍රව්‍ය වෙලදාම කරලා සල්ලි ඕන තරම් හොයන්න පුළුවන්. බෑ. මුදල් ඉපයීම ධාර්මික විය යුතුයි. එතකොට මුදල් ඕනේ ඉපයීමත් ලිමිට් එකක් තියාගන්න.
අන්න ඒකට කියනවා කාමසුකල්ලිකානු යෝගයටත් හැමදේම ඕනේ කියලා හිතන ගානත් මුකුත් මෙපා කියලා හිතන අත්තකිලමතානු යෝගයටත් මධ්‍යම වූ ප්‍රතිපදා. මේ කියන්නේ ඒ අන්ත දෙක මැදට එන්න කියලා නෙමෙයි. මේ කියන්නේ ඒ අන්ත දෙකේම නවතින්න එපා කියලා. පින්වතුනි අත්තකිලමතානු යෝගයත් කැඩුවාම කාමසුකල්ලිකානු යෝගයත් කැඩුවාම ඒ මිනිස්සයා ඉන්නේ මධ්‍යම වූ ප්‍රතිපදාවක. පින්වතුනි මේක හරි අමුතුයි. මේ මම ඔයගලන්ට කියන්නම් හොඳ කතාවක්. දැන් මම දැකලා තියෙනවා සමහර ගිහි පින්වතුන් එදිනෙදා ජීවිතේ දසසිල් එහෙම සමාදන් වෙලා ඉන්නවා. නරක නැහැ. හැබැයි දැන් එදිනෙදා ජීවිතේ දසසිල් සමාදන් වෙලා ඉන්නවම දැක්කහම කෙනෙක්ව එයාව අපි මයින්නේ සීලය අම්මෝ මෙයා මහා සිල්වන්තයි කියලා නෙමෙයි. එයාගේ ප්‍රඥාව බලනවා. පින්වතුනි මට හම්බ වෙලා තියෙනවා එදිනෙදා අටසිල් රකින්න දසසිල් රකින්න හැමෝම මම මේ කියන කතාවට අහිතක් හිතන්න එපා. මට හම්බ වෙලා තියෙන බහුතරයක් දෙනා දෘෂ්ටියක හිර වෙච්ච අය. ඒගොල්ලෝ සීලය කියන දෘෂ්ටි හිර වෙලා හදිසියෙවත් දැන් මගෙන් ඇවිල්ලා ආනෝ ආමුදුරනේ මම හැමදාම අටසිල් සමාදන් වෙලා හිටියට කමක් නැද්ද? මගෙන් අහන්න දෙයක් දෙයක. ඒක පිං නේද? සීලය කුමකටද කියලා දන්නේ නැති මිනිසුන් අපෙන් එහෙම අහනවා. ඊළඟට දූතාංග ගන්න. දැන් නේසජ්ජිකංගය කියලා දූතාංගයක් තියෙනවා. නේසජ්ජිකංගයේ දූතාංගය කියන එක භාග්‍යතුන් වහන්සේ පනවන්නේ නේසජ්ජිකංගං සමාදියාමි සයනාසනම් පටික්කිප්පාමි. සයනාසනම් පටික්කිප්පාමි නේසජ්ජිකං කියන දූතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව රාත්‍රියේ මුළුල්ලේ එහෙමයි තියෙන්නේ මේකේ. මුළුල්ලේ මාර්යාගේ දැස් වලටත් වැලි ගසමින් සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙයි. නේසජ්ජිකංගයේ සමාදන්ව සතිපට්ඨාන භාවනා වඩන යෝගාවචරය දැක මාර්යා දිව්‍ය තලයේ ඉඳන් අඬනවා. එහෙම කියලා තියෙනවා. මාර්යාව අඬවනවා කියලා. දැන් මොකද වෙන්නේ? නේසජ්ජිකංගයේ සමාදන් වෙනවා. භාවනාවක් කරන්නේ නින්දයයි කියලා කොයි හරි ඉඳගෙන නිදි කිරි කර ඉන්නවා. මාර්යා අඬනවද hina වෙනවද? මුට නින්දකුත් නැහැ කරන භාවනාවකුත්. නේ? පින්වතුනි. මං හැමදාමත් මගේ පොඩි ස්වාමීන් වහන්සේලාටත් මං කියන කතාව ආයස්මා. මෙකල මිනිසුන් කායික මානසික වශයෙන් දුර්වලයි. දූතාංග වලින් සාමාන්‍ය දූතාංග 13ක් තියෙනවනේ. 13න් රැක ගන්න පුළුවන් 7ක් 8ක් තියෙනවා. එකපාර සමාදන් වෙන්න පුළුවන් 7ක් තියෙනවා. ඕන්නම්. පත්ත පිණ්ඩිකංගය, පිණ්ඩ පාතිකංගය, ඒකාසනිකංගය, ඊළඟට ආරඤ්ඤිකංගය දැන් මේවා සමාදන් වෙන්න පුළුවන්. තචීවරිකංගය, කලුපච්චාබත්තිකංගය මේවා ඔක්කොම සමාදන් වෙන්න පුළුවන්. යථාසන්තිතිකංගය හැබැයි මෙකල භික්ෂුවට සමාදන් වෙන්න ටිකක් අපහසු දූතාංග තියෙනවා. උදාහරණයක් සෝසානිකංගය. සෝහනක අද වෙනකොට ඉන්නවා කියනකට මහා පුදුම දැන් අපිට මතකයි මේ දැන් සෝහනක ඉන්නවා නම් ග්‍රාම සේවකව දැනුවත් කරන්න ඕනි. ඒතර ග්‍රාම සේවක ධර්මයේ දන්නේ. ඒකට කිව්වට පස්සේ ගිහිල්ලා මේ අද රැයට සෝණ ඉන්නවා කියලා හාමුදුරුවෝ පිසාචෙක් ගන්නට දාලා හිතන්නේ. මේ අර හාමුදුරුවෝ සෝන් වලින් රැට ඉන්න හොල්ම නැද්ද දන්නේ නැහැ කියනවා. ඒ වගේ ගම පුරා කටකතා පතුරවනවා සමහරක් වෙලාවට. ඒ හාමුදුරන්ට පහවදා පින්න පාතේට දාන්නෙත් නැහැ. අර මේ හොල්මනාගේ හාමුදුරුවෝ පින්න පාත එනවා කියන්නේ. එහෙම කියනවා. ඊට පස්සේ ඒක නාගරික මොකක් හරි සභාවට නගර සභාවටයි තියෙනම් එහෙන් ලියුම් ගන්න ඕනේ. ඉතින් ඉස්සර සෝසානිකංගේ එහෙම නෙමෙයි. ඉස්සර සෝසානිකංගේ සෝනක් කියලා කියන අතහැරලා දාපු භූමියක්. ඔහේ ගිහිල්ලා භික්ෂුවට ඉතහැකි ගම්මුල දානියක් ටිකක් මතක් කරා. ගම්මුල දානිය ධර්මයේ දන්නෝ. හාමුදුරුවෝ සෝසානිකංගේ සමාදන් වෙනවා කම ගම්මුල දානිය. ගමේ මිනිස්සුන්ට කියනවා රැයට සෝන ගාවින් යද්දී හාමුදුරුවෝ කෙනෙක් හිටියොත් බය වෙන්න එපා. නැත්නම් දැන් ගමේ මිනිස්සු රැයට යනකොට හාමුදුරුවෝ කෙනෙක් භාවනා කරලා හොල්මන් භාවනා කරනවා කියලා හිතනවානේ නේ. මේ බයවීම නවත්තන්නයි ගමේ කටකතාව යන එක නවත්තන්නයි යෝක කිව්වේ. දැන් අර අපි දැක්ක පහුගිය දවස්වල ලංකාවේ ආව අර මේ ග්‍රීස් යකා කියලා එකක් නේ. දැන් ওই ග්‍රීස් යකා හොයාගෙන යන අතරතුර හාමුදුරුවෝ කෙනෙක් කොහොමද සෝසානිකංගේ සමාදන් වෙලා සෝහන ඉඳලා අහුණාන. හාමුදුරුවෝ ග්‍රීස් යකා කියලා අල්ල ගන්නවා මිනිස්සු. කියන්නේ මේ මම මේ කියන්නේ මේ වර්තමාන කාලේ ටික අපහසුයි මේක කරන්න. ඊළඟට අබ්බෝකාසිකංගේ වගේ සමාදන් වෙනවා නම් අපි බලන්න ඕනේ අපිට පීනසෙයි තියෙනවා. අපිට අපහසුතාව තියෙනවද? එහෙම තියෙනවා නම් අපි ඔය අබ්බෝකාසිකංගේ කියන්නේ හිසට සෙවණක් නැතුව ඉන්නවා කියන එක. ඊළඟට රුක්කමූලිකංග වගේ සමාදන් වෙනකොට අපි හොයන්න ඕනි දේවල් තියෙනවා. හුඹස් තියෙනවද? තනියෙන් ගිහලා කැලේක ඉන්නවා නම් කමක් නැහැ. කණ්ඩායමක් එක්ක සේනාසනයක පැවැත්මකට තියෙද්දි ඒක වෙන්න කරන්න පුළුවන්. ඒත් නේසජ්ජිකංගයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා මහා ශක්තිවන්ත පුරුෂෝත්තමයෝ.
වර්තමාන කාලයේ භික්ෂුවක් එක දිගටම මාස දෙකක් විතර නේසජ්ජිකංගේ සමාදන් වෙලා හිටියොත් ICU එකේ තමයි නවතින්න වෙන්නේ. මම කියන්නේ පුළුවන් නම් සාදු සාදු. මේ නේසජ්ජිකංගේ සමාදන් වෙන්න පුළුවන් නේද පිටුතර උදේ ඉඳන් රැ වෙනකම්. එහෙම කමක් නෑ. මේකේ නීඩ් එක අවශ්‍යතාවය බලන්න. මම මේ කියන්නේ මේවා ඉතින් කිව්වා වගේ නෙමෙයි මේවට කතා හැදිලා එනකොට මම මේ කියන්නේ අනේ සාදු සාදු පුළුවන් නම් නේසජ්ජිකංගේ සමාදන් වෙන්න. හැබැයි මේකේ ක්‍රියාපටිපාටිය පිටුතර අපි නේසජ්ජිකංගේ සමාදන් වෙන කාලේ අපි උදේම නැගිටිනවා. 4ට නැගිටලා දූතාංගයේ සමාදන් වුණාට පස්සේ අපි රෑ 12 1 2 වෙනකම්ම මේක හැබැයි රාත්‍රී නිින්දේදී දූතාංගයේ පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ මම දවල් 30 නම් කොට්ටකට ඔළුව තියලා නැහැ. දවල් 30 නම් ඇදකට පිට තියලා නැහැ. අන්නේ වීර්ය උපදවා ගන්න එක වටිනවා. හැබැයි සමහරක් දවස්වල දවස් 3 4 භාවනා කරනකොට ඕන්නම් Tamanට පුළුවන් නේ සජ්ජිකංගේ සමාදන් වෙන්න. එහෙම කරන්න පුළුවන් කරන භික්ෂුන් හසල කරලා තියන අය ඉන්නවා. එහෙම නැත්නම් එක දිගට මම කියන එක තේරෙනවද? මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගික භාවිතය වෙන්න ඕනේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය පිණිසනේ. ඒතර කෙනෙක්ට සීලය සමාදන් වෙද්දි සිත විපිලිසරයි නම් දූතාංගය නිසා සිත විපිලිසරයි නම් ඒක වැඩක් නෑ. සමහරක් වෙලාවට ඒකාසනිකංගේ සමාදන් වෙච්ච භික්ෂුව මාන්නින් උඩඟු වෙනවා. මම එක වේලයි වළඳන්නේ. හැබැයි වේල් දෙක වළඳන හාමුදුරුවෝ ගානක්වත් නැතුව වේල් දෙක වළඳලා පිළිවෙත් පුරනවා. දූතාංග මුකුත් නැහැ. කවුද උතුම්? දූතාංගයේ සමාදන් වෙලා මාන්නින් උඩඟු වෙන කෙනා උතුම් නැහැ. දූතාංගයෙන් සමාදන් ඒගොල්ලන්ට කියන්නේ දූතාංග චෝර. කෙලස් තවන්නාගේ අංගයක් හොරකම් කරලා කෙලස් වැඩි කරගන්නවා. දූතාංග චෝරයෝ කියනවා. මේ වගේ සීලය කියන එක දෘෂ්ටියක් කරගන්න මිනිස්සු ඉන්නවා. දූතාංගය කියන එක දෘෂ්ටියක් කරගෙන සීලය කියන එක දුන්නේ පිංගුතුනි චාරිත්‍ර වාරිත්‍ර සීල කලියුත්ත නොකලියුත්ත පෙන්වන්න. දූතාංග දුන්නේ ගුණයන් වඩා ගන්න. සීලය ගුණය කියන දෙකම කැටි වුණාට පස්සේ එතනින් චිත්ත විසුද්ධිය කියන එක ඇති වෙනවා. අද සීලයේ ගුණයයි දෙකම ගුණේ නම් තියනවා නම් හිම වෙන්නේ නැහැ. සමහරු සීලයෙන් දෘෂ්ටිගත වෙලා ගුණ මාත්‍රයක් නැහැ. මූණේ ලේ කලඳක් නැහැ hina වෙන්න. ගියාම් බිම් බලාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ඒකේ තියෙන්න ඕනේ ලෙවල් එකක්. ඒකේ තියෙන්න ඕනේ සීමාවක්. ඒ සීමාව තමයි චිත්ත විසුද්ධිය පිණිස උපකාර දෙන්නේ. මොකද ඔබ පරිකර්ම නිමිත්තක් අරගෙන උග්ඝා නිමිත්තත් උපදවගෙන උපචාර සමාධියටත් යයි උපචාරයේ ධානයට යන්නේ නැහැ. උපචාර අවස්ථාව ධානයට බැහැගන්නේ හිත ඇතුලින් පුංචිවත් තර්ජනයක් නැත්තම් විතරයි. උඩගුකම්, ඉරිසියාකාරකම්, මාන්නක්කාරකම්, අනිත් අයගේ සතුට දැකලා ඉවසන්න බැරි දශමයක් හිතේ තියෙනවා නම් ධානලාභියෙක් වෙන්න බෑ. අනිත් අයට කරන උදව්, සංඝයාට කරන උපස්ථාන, සිත සතුටින් ජීවත් වීම, අනිත් අයගේ වෘද්ධිය දෙක සතුටටපත් වීම, Tamanට නොලැබෙච්ච දෙයක් අන් අයට ලැබෙනවට තියෙන කැමැත්ත, ඒ ලැබෙනකොට ඒක ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන්කම, Tamanට වඩා දක්ෂයන් ලෝකෙ බිහි වෙනවා දැකීම, මේ ලෝකය ලස්සන වෙනවා සුන්දර වෙනවා දැකීම, එහෙම තියෙන මිනිස්සුන්ට ධානලාභිය වෙන්න පුළුවන්. Tamanගේ දුවට හම්බෙන ඉංග්‍රීසි ගුරුවරයා ගැන අල්ලපු ගෙදර දුවට කියන්නේ නැති රටේ ධානලාභියෝ කෝ කියලා අපෙන් අහන්න එපා. ඔබේ හිතට තට්ටුවක් දාගෙන අහගන්න කෝ උත්තේජන ටික කියලා. තමන්ගේ දරුවට හොඳ පන්තියක් හම්බුනාම අම්මලා කියනවා මේ පන්තිය තමන්ගේ වත් ඉන්න අනිත් දරුවන්ට සහෝදරයටවත් කියන්නේ නැහැ. සහෝදරයවොත් කියනවා මේ ටික කාලයක් ඉන්නකෝ අපි පොඩ්ඩක් බලමුකෝ පන්තිය හොඳයිද කියලා. ඇයි? ඉරිසියාව තමන්ගේ හිත තුල එනනේ. එහෙමද පින්වතුනි? අපිට නොති දැන් මම පාලි ඉගෙන ගත්තේ ඇත්තම කියනවනම් මේ J1 ෆෝන් එකකින්. අපිට පොත් තිබ්බේ නැහැ ඒ කාලේ. ඒකත් සමුදා දවසේ ගෙනාවාම අඟහරුවාදට ආයි එන සිවිල් ආරක්ෂක නිලධාරියා හරහා යවන්න ඕනි. බදාදට තමයි ආයි හම්බ වෙන්නේ. මේ චාර්ජ් කරලා. සෝලා එකෙන් චාර්ජ් වෙන්නේ නැහැ. ඒතර දවසක් තමයි පාලි ඉගෙන ගත්තේ. ඒකත් J1 ෆෝන් එකක් කියන්නේ මෙච්චර පොඩි ස්ක්‍රීන් එකක්. අපිට ඕන මේක අතහැරලා දාන්න පුළුවන් නේ උඹලත් පුළුවන් විදිහට ඉගෙන ගනින් කියලා. හැබැයි අපි මේකට මහන්සි වෙලා ප්‍රොජෙක්ට් හදලා වැඩසටහන් හදලා පැය ගණන් මේ භාෂාවන් අනිත් අයට උගන්වන්න, මේ ධර්මතා මේ ධර්මකාරණ අනිත් අයට උගන්වන්න ගන්නේ. අපිට ඕන නම් මේක වහන්න පුළුවන්. ඒකනේ අපේ ලංකාවේ මේ මන්තර ගුරුකම් වලට උනේ. ආයුර්වේදයට උනේ. ඇයි? ගුරු මුස්ටිය කියන එක හැමෝම තියාගත්තනේ. හැමෝම තම තමන්ගේ ගුරු මුස්ටියක් තියාගත්තා. මේ එක ගුරු මුස්ටිය තියාගෙන දැන් වෙනකොට මෙලෝ දෙයක් නෑ. පුළුන් කෑල්ලකට ගිනි තියාගන්න බෑ මිනිස්සුන්ට. ඇත්ත කතාව වෙනතුනේ. පුළුන් කෑල්ලකට ගිනි තියාගන්න බෑ.
මෙන්න ධර්මතාවල යථාර්ථය. එතකොට තේරෙනවද සීල විසුද්ධි හිර වෙන්න හොඳ නැහැ. අත්තිකිලමතානියෝගයේ මේ ගැඹුරු කාරණාවක් කිව්වේ හරිද? මේක ගැඹුරුයි කියන්නේ මේක තේරුම් නොගන්න තාක් ඔබ දෘෂ්ටි වල ඉන්නේ. මෙන්න මේ අන්ත අතහැරලා. හැබැයි ඕවර් යන්නෙත් නැත. ඕවර් ගියොත් කාමසුකල්ලිකානියෝගයට වැටෙනවා. ඕවර් යන්න බෑ. එතකොට කාමසුකල්ලිකානියෝගයට වැටෙනවා. අපිට තියෙනවා එක ෆ්‍රේම් එකක්. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ජීවත් වීම කියන එක පුරුදු කරගත්තොත් දැන් හිතන්න මගේ රත්තරන් පිංගුතුනි මේ සිවුරනේ දැන් මේක ටික අමාරුයිනේ මේ පොරවන් ඉන්න මෙහෙන් රෝල් කරලා මේක දාගන්න ඕනේ සමහරු මේ සිවුර පොරවන දැක්කාම කියනවා ආමුදුරනේ මහාන වෙන්න පුළුවන් සිවුර පොරව ගන්න බෑ කියලා මේ එකක් ගහගෙන ඉන්න ඕනේ මේක බුරුලුනොත් මුළු සිවුරම ගැලවිලා වැටෙනවා දැන් මම කල්පනා කරලා මේ ඉතින් කොහොමත් එකයි සිවුරේ පාටම ලෝකෙ හැටියට වෙනස් වෙනවා කියලා මේකෙන් ෂර්ට් එකකුයි කලිස්ම කොයි මහ ගන්නද උතුරු සලුවකුත් එක්ක ලේසියිනේ වැඩි කැමති නේද ධම්මජු සයින්හසේ පහසුවෙන් බණ කියනවාට ඇයි අපිට එක සීමාවක් තියෙනවා. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ජීවත් වෙන්න ඕනේ. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ඉන්න ඕනේ. ඒ ෆ්‍රේම් එක තමයි අපිව රකින්නේ. සීලය, දූතාංග, චිත්තවිසුද්ධි. මේක තමයි කතාව. ඔන්න ඔතන්ට එන කෙනා සම්මා ආජීවය කියන එක භාවිතා කරන්න ඕනේ ඔතන්ට මිසක් මේ පුංචි පුංචි කඩවල් ගානේ දොරවල් ගානේ හිර වෙන්න නෙමෙයි. අර අන්ත දෙක ප්‍රහාණය වෙන සුවසීම ධර්මාවබෝධය කරගත හැකි සම්මා සංකප්ප මම මේ කිව්වේ ඒක අවිහිංසා සංකප්ප නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප නේ අර ගුණේ ඊළඟට සම්මා වාචා ඒ වචන සම්මා වාචා කියන විදිහට කෙනෙක්ගේ හිත තේරුම් ගන්න ලස්සනම තැන තමයි කට. මොකද හිතේ තියෙනවා කටින් එළියට එනවා. සම්මා වාචා කියන්නේ හිතේ කුණු වෙවි කටින් බොරුවට දැන් සමහරු ඉන්නවා කටින් කොහමද දන්නවද ඉන්නේ? නික පනට පන ඉන්නේ නේ. ලෙව කාගෙන ඉන්නවා කියන්නේ අපි. මේ බදාගෙන තුරුළු වෙලා ආදරෙයි සෙනෙහසයි මේ එන්න ළඟට එන්න අරකද මේකද කිඳ මන්ද කියාගෙන ඉන්නේ. ඇතුළ. ඔකට කියනවා මේ මුඛ පද්ම දලාකාර. මේ මූණ නෙළුම් මලක් වගේ. කාගෙන්ද? මේ ස්ත්‍රී ගැන තමයි මේක කියලා නම් තියෙන්නේ. වාචා චන්දන සීතලං සංස්කෘත ගාථාවක් ශ්ලෝකයක් මේක. වචන මේ සුදු හඳුන් වගේ කියලා කියනවා. වචන සුදු හඳුන් වගේ. හැබැයි හදවතේ හලාහලං. හදවතේ හලාහල විස කියනවා. පැහැදිලිද මම මේ කියන එක? හෘදේසු හලාහලං කියනවා. මේ හදවතේ හලාහල විස කියනවා. එම්මේ අමුතු හැකියාවක් තියෙන අයත් ඉන්නවා මේ ලෝකේ. කටින් මූණට එකක් කියලා හිත ඇතුලේ එකක් තියෙන. එහෙම නැතුව හදවත පතුලින්ම එනවනම් මේ හැඟීම අන්න කියන සම්මා වාචා. එතනයි සම්මා වාචා. එතනයි. ඒතර සම්මා වාචා කියන්නේ කතා නොකර ඉන්න එක නෙමෙයි. දැන් කෙනෙක් කට හොඳ නැහැ කතා නොකර ඉන්න ඒක සම්මා වාචා. ඒක දෘෂ්ටියක්. ඒක ඒ කාලේ සමාදන් වෙච්ච වෘතයක්. අර ගෝසිංග වනයේදී මට මතකයි. එක වස් කාලයක හාමුදුරුවරු මේ කතාවක් ඇති කරගෙන අපි මේ වස් කාලේ කාත් එක්කවත් කතා නොකරමු. හොඳයිනේ. දැන් කොහොමද සුජාත පුත්‍රකේ මම නීතියක් දානවා. මේ වස් කාලේ ස්වාමීන් වහන්සේලා කතා නැහැ. භාවනා විතරයි. හොඳ නැද්ද? පදායකේ බලන් දෙපැයි වැල නොකඩි එන හැටි. බුදුරන් වහන්සේ ගාවට යනවා. ස්වාමීනි අපි මේ මාස 4 කතා කරන්නේ නැති එක සමාදන් වුණා. බුදුරන් වහන්සේ මොකද කිව්වේ? මෝග පුරුෂ හිස් පුරුෂය උඹලා අර මේ මිත්‍යා දෘෂ්ටිකේ සමාදන් වෙන රූත සමාදන් වෙලාද නිවන් දකින්නවද? ඊට පස්සේ කිසිම කෙනෙක් කතා නොකරනවයි කියන දෘෂ්ටිය සමාදන් වෙන්න හොඳ නැහැ. වුණත් ආපත්‍ය. හරි. කතා නොකර ඉඳීම නෙමෙයි බුදුදහම. වචනේ සකස් කරගන්න. අන්න හිත සකස් කරාට පස්සේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත සකස් කරන එකයි බුදුදහම. ඒක සකස් කරාට පස්සේ වචන පරිස්සම් කරන්න දෙයක් නැහැ. කියවෙන්නේ නරක වචන නෙමෙයි. එහෙම නුනොත් කියවෙන්නේ පිංගුතුනි අනිත් අයගේ හිත රිදෙන නරක වචන. ඒක තමන්ගේ හිත ඇතුලේ හිත කුණු කරන ධර්මතාවයක්. පැහැදිලිද? සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත. ඒක තමයි අර කිව්වේ. සම්මා ආජීව සම්මා කම්මන්ත. සම්මා කර්මාන්ත කියන එකට තමයි අර කියන්නේ. සම්මා ආජීවය කියන එකටත් එක එක්තරා ආකාරයකට බලපෑමක් තියෙනවා. සම්මා වායාම. නිවැරදි ව්‍යායාම. නිවැරදි උත්සාහය. ඒකත් වෙනස්. නිවැරදි ව්‍යායාමයේ කියන තැනදී දැන් අපි ගන්න මේක වීරිය කියලා. මේ අපේ මිනිස්සුන්ට
තනියෙන් කුටියක් දුන්නොත් කැලේක එතනදී තමයි යාගේ වීරිය කියන එක අපිට ටක්කෙටම හොයාගන්න පුළුවන්. ඇයි? එයාගේ අතුලාන්තින් නැගලා එන්න ඕනේ මම මේ ධර්මී සාක්ෂාත් කරනවා. ඒක කාටවත් පේන්න භාවනා කරන අය නෙමෙයි භික්ෂුව. ඕගොල්ලෝ එනකොට අර චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා වගේ දැන් කට්ටිය එනවද හරිද එහෙනම් ඔන්න එනවනේ ඔන්න හරි එහෙනම් කියලා මට ඔන්න මෙතන පර්යංකයක් බැඳගෙන ඉත හැකිනේ බෙල්ල උලුක් වෙන්නේ නැතුව කෙලින් කරගෙන. ඔගොල්ලෝ තියෙන සතුරු අම්මෝ අපි යනකොට ධම්මිජ ආමුදු භාවනාමයි කර කර ඉන්නේ. පුදුම භාවනා කිරිලක්නේ කරන්නේ. ඒවා මහා මෝඩ කතන්දර. ඒවා කරා අපි ගිහි කාලේ නම්. කවුරු හරි බලන් ඉන්නවද කියලා මෙහෙම බලලා ආයස් දෙක වහගන්න. සක්මන් කරලා තියෙනවා ඒකයි කියන්නේ. සක්මන් කරනකොට දැන් සක්මන් කරනවා. ආවලා බලන් ඉන්නවද දන්නේ නැහැ කියලා මෙහෙම බලන් ඉන්නවද කියලා බලලා ආයි ඉතින් භාවනාවේ මේ කරන්නේ නේ. කැලේට ආවට පස්සේ තමයි අවශ්‍යතාවය මතුවෙන්නේ. එතකොට හදවතට එකඟව තමන් භාවනා කරනවා නම් තමන්ට කුටිය ඇතුලේ භාවනා කොටේ හරි හදාගෙන විනාඩි 15ක් හරි මනසිකාරය කරන එක තමන්ට. ඒක තමයි යථා සම්මා වායාම කියන එක ඒක මිසක් බොරුවට දැඟලීමට කියන එකක් නෙමෙයි. පැහැදිලිද? සම්මා සමාධිත් ඒ වගේ. ඉතින් සමාධියේ මිත්‍යා සමාධි කියලාත් එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ හොඳ ෆ්ලූටිස් කෙනෙක් ෆ්ලූට් ගහන කෙනෙක් ඩබල් G වගේ ෆ්ලූට් එකක් අරගෙන ඩබල් G ෆ්ලූට් එක කියන්නේ සාමාන්‍ය මෙච්චර විතර ටිකක් දිග බටනලා. හරිද? ඔය ඒකේ සද්දේ හරිම මේ ගහම්බීරයි. ඒ වගේ එකකින් මේ සාමාන්‍යයෙන් ඔය මොකක් හරි අපි හිතමුකෝ ඔය මියුසික් වල තියෙනවනේ එක එක බිලාවල් රාගය, කමාජ් රාගය කියලා ඒ වගේ එකක් ප්ලේ කරොත් ඒකෙන් ඇත්තටම ඒ ෆ්ලූටිස්ගේ මනසට පුදුම මේ එකඟ භාවයක් එනවා. හැබැයි ඒ එකක භාවය ප්‍රඥාව ගෝචර එකඟ භාවයක් නෙමෙයි. ඒ නිසා ඒකට කියනවා මිච්ඡා සමාධි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරාමත් මිනිස්සුන්ට පුළුවන් අනිත් ඒවා ගැන හිතන්නේ නැතුව එකම ගැන හිතේ තියෙන මිච්ඡා සමාධි. සම්මා සමාධිය යනු කුසල නිමිත්තක හිත හිර කිරීම. දැන් මිනිස්සුන්ට අකුසල සමාධිය කියලා එකකුත් තියෙනවා. කොහොමද? ඔෆිස් එකේදී කවුරු හරි බයිනෝ. බැනලා ඔන්න බස් එකට නගිනවා. දැන් නැකලා මොකද වෙන්නේ? ඔන්න දැන් ෂීට් එකේ ඉඳන් ඉද්දි අර බැනපු එක මතක් වෙන්න ගන්නවා. දැන් අකුසල මානසිකාරයෙන් ගිහලා සමවදිනව නේද අකුසල සමාධියකට. සමහරුන්ට බහින හෝල්ට් එකත් අමතක වෙනවා. එකපාරට ඇස්සරලා බලද්දි හෝල්ට් එක පහු වෙලා. මොකද? සමහර පහු කරගෙන ගිහිල්ලා කර කිරුල පනින් බයින්න ඕනේ පිටකොටුවට ගිහිල්ලා. ඇයි? අකුසල සමාධියට සම්වැදිලා. කුසල සමාධිය යනු කුසල නිමිත්තක හිත හිර කිරීමයි සම්මා සමාධිය. දැන් පේනවද? මේ ඔක්කොගෙම ඔබට වෙන්නේ අත්තකිලමතා නියෝගයත් පාගනවා. කාමසුකල්ලිකා නියෝගයත් පාගනවා. ඒ දෙකේ මැද හිර වෙනව නෙමෙයි. ඒ දෙකම පාගනවා. ඒ දෙකම පෑගුව තැන ඔබට ඉතුරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඔන්න මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකට ගෑවෙන තැන. දැන් සමහරු මම දැකලා තියෙනවා ස්වාමීනි මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අරියෝ වට්ටංගිකෝ මග්ගෝ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේශේති. මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ මොකද්ද තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියන එකට. ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. දැන් තේරෙනවද? සම්මා දිට්ඨි යහපත් අවබෝධය තියෙනවා. දැන් එහෙම නැත්නම් යහපත් අවබෝධය නැති මධ්‍යම ප්‍රතිපදාවකුත් නැහැ. සමහරු මම දැකලා තියෙන ඔය කියන අන්ත දෙකට වැටුනහම මේ බුදුන්ට මල් පූජා කර කර හිටියයි කියලා නිවන් දකින්න වෙයි. නිවන කියන්නේ ඒකයි. රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා මේ හතර පහ පාරක් වැන්දයි කියලා මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා තියෙනවා. සම්මා සමාධිය සම්මා දිට්ඨිය නේ. සම්මා දිට්ඨිය ලෞකික ලෝකෝත්තර කියලා කොටස් දෙකයි. පළවෙනියටම ලෞකික සම්මා දිට්ඨිය ඇති විය යුතුමයි. සමහරව අහනවා කෝ බුදුන්? ඒව ගැන හිතන්න එපා. එතකොට නිවන අතහැරෙනවා. බුදුන්වත් අතාරින්න. පිංගුතුනි ලෞකික වශයෙන් කරනකොට මේ වගේ එක ලිමිට් එකක් අපිට තියෙන්න ඕනේ. ඒ ලෞකික සම්මා දිට්ඨිය අතහැරියොත් එතනත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. එතනත් අන්ත දෙකෙන් එකකට වැටෙනවා. වැටෙනවමයි. පැහැදිලිද මම මේ කියන එක? එහෙනම් තේරුම් ගන්න. පූජාවන් වල ආනිසංස කර්ම විපාක තියෙන බව. කර්ම විපාක පිළිගැනීම, මවුට සැලකීම, පියාට සැලකීමේ ආනිසංස තියෙන බව. බුද්ධ ආදී උතුමන් වහන්සේලා ලෝකේ පහළ වූ බව. නිර්වාණය කියා එකක් තියෙන බව.
නිවන් දැකපු රහතන් වහන්සේලා හිටිය බව ඉන්න බව මේ වගේ තියෙන අවබෝධය මේවත් එක්කයි මධ්‍යම ප්‍රතිපදාව කියන එකට. ඒතර අන්තගාමී වෙන්න බෑ. ඒව නෑ කියන්නත් බෑ. එක්තරා ආකාරයකට ඒව තියෙනවා කියන්න බෑ කියන එකේදී සත්වපුද්ගල භාවයෙන් තියෙනවා කියන්න බෑ. නිර්වාණ වැඩි මහසයේ තියෙනවා. එහෙම වුණොත් ඒක ඇතයි කියන දෘෂ්ටියට යනවනේ. ඒක ඇතයි කියන දෘෂ්ටියට යන්න බෑ. ඇත්තට මහසය කියලා පරමාර්ථ ධර්මතා වලින් හැදිච්ච යම් හැඩරුවක් තිබ්බට ඒ පරමාර්ථ ධර්මතා නිතර වෙනස් වෙනවා. අන්න ඒකයි. පරම උත්තම අයිපරිත්ත වත්තෝ කියලා කිව්වේ ස්වභාව ගති ලක්ෂණ වලට. ඒතු රුවන්වැලි මහසෑයේ තියෙන රූප කලාප ස්ථීරව පවතිනවා කියන එකට නෙමෙයි. පැහැදිලිද? මෙන්න මේ කියන තථාගත ධර්මය හරිම ගැඹුරුයි පින්වතුනි. හිතන්න එපා ලේසියෙන් අහුවේ කියලා. මේ වගේ තමයි මිනිස්සු පැටලිලා. මේ පැටලීම් වලින් ලියන කම්ම මිනිස්සුන්ට ධර්ම අවබෝධය කියන එක වෙන්නේ නැහැ. තවත් කියන්න ගියොත් බොහෝමයක් කරුණු තියෙනවා. හරිද? බොහෝමයක් කරුණු. දැන් මිනිස්සු අනිච්ච දුක්ඛ අනාත්ම. ඉතින් සමහරව අහනවා අනිච්ච කියන්නේ අනිත්‍ය කියන්නේ එකක්ද? මේ පිංගුතුනි මේ බක පඬිත කතාව වැඩක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ කියපු අර්ථය ගන්න. අනිච්ච කියන්නේ ස්ථීරව නොපවතින බව. දුක්ඛ කියන්නේ ඒ නිසා ඒවා දුක්ඛ ධර්මයන් වලට පවතින බව. අනාත්ම කියන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් නැතයි කියන එක. මෙච්චරයි. ඒතර අනිත්‍ය ඕක පැටලෙන්නේ මිනිස්සු අනිත්‍ය කියන එක දන්නවා වුණාට අනිත්‍ය ලක්ෂණය කියන එක දන්නේ නැහැ. දුක කියන එක දන්නවා වුණාට දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. දැන් අනාත්මයි කියන එක තේරුණාට අනාත්ම ලක්ෂණය දන්නේ නැහැ. උදාහරණයක් මල පුප්පං මිලායාති යතා ඉදං මේ. ඕක දන්නවනේ මිනිස්සු. පෙපෙනවා පර වෙනවා ඒකයි ධර්මය. ඒ අනිත්‍ය. ඒ අනිත්‍ය ලක්ෂණය නෙමෙයි. ඒක විතරක් කල්පනා කරලා කෙනෙක්ට නිවන් දකින්න බෑ. පුළුවන් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නම්. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඒ මල හැදිලා තියෙන රූප කලාප තියෙනවනේ. ඒ රූප කලාප වල පැවැත්ම පිළිබඳව තියෙන අවබෝධය. දැන් බලන්න. ඒ රූප කලාපයක් හැදිලා තියෙන රූප සමුට්ඨාන ධර්ම වලින් ඍතුජ ඒව බලපාලා තමයි ගොඩක්. එතකොට මේ රූප කලාපයක ආයුෂ කීයද? චිත්තක්ෂණ 17යි. එතන මුළු මලේම තියෙන රූප කලාප චිත්තක්ෂණ 17න් 14 මෙහෙම වෙනස් වෙනවනේ. අන්න ඒ රූප කලාප වල වෙනස් වීම අවබෝධ කර ගැනීමට කියනවා අනිත්‍ය වූ ලක්ෂණය වටහාගන්න. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මල අනිත්‍යයි. මේ මගේ රූප කලාප ටික චිත්තක්ෂණ 17න් 14 වෙනස් වෙනවා. ධම්මවිජය ස්වාමීන් වහන්සේ අනිත්‍යයි නෙමෙයි. රූප කලාප වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණයයි. ඒ ලක්ෂණයෙන් මා යුක්තයි. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ධම්මවිජය ස්වාමීන් වහන්සේ අනිත්‍යයිද නැද්ද? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකේ අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිච්චා කියන තැන අපිට අතුලාන්ත අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම රූප කලාපයෝ චිත්තක්ෂණ 17න් 14 වෙනස් වෙනවා කියලා. ඒ අවබෝධය නැතුව අරකෙන්නේ නැහැ. දුකත් එහෙමයි. නැත්නම් සැපේ කොහොමද දුක්ඛ ලක්ෂණය තියෙන්නේ? දැන් මී පැණි ටිකක් කනවා. ඒ අවස්ථාවේ ඒක සැපයින් එක්තර ඒකේ කොහොමද දුක්ඛ ලක්ෂණය? පින්වතුනි මම ලොකු කතාවක් මේක කියන්න ගියොත් ධර්ම දේශනාවට කාලේ නැති වෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ගැන කතා කරනවා. පුළුවන් නම් පහුගිය කාලේ කරපු ධර්ම දේශනා හොයාගෙන අන්තර්ජාලයේ තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව දේශනාව අහන්න. ඒකේ මම මේ විස්තර වශයෙන් කියලා තියෙන එක්තරා ආකාරයකට කෙටියෙන්. දැන් දීර්ඝ වශයෙන් අපි විස්තර විග්‍රහයන් භාවනා වැඩසටහන් තුලදී කරගෙන යනවා. දුක්ඛ ලක්ෂණය තමයි ඒක හොයන්න විඳපු දුක. ඒක කටට වැටිලා ඒක අනිත්‍ය වෙලා යනකොට තියෙන දුක. අන්න ඒ වගේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත මී පැණි ලොරියක් වුණත් දුකයි පින්වතුනි. සකස් කිරීමේ දුක, සංකත දුක, විපරිණාමයටපත් වෙන විපරිණාම දුක, ඒ ආසාවන් ආවම ගිනි ගන්න සංతాප දුක, ඒ ඔක්කොගෙම යුක්ත පීලන දුක. මෙන්න මේ දුක්ඛ ලක්ෂණයෙන් මේ ලෝකේ තියෙන ඕනම සැපක් යුක්තයි. දිව්‍ය ලෝක සැපත් අනිත්‍යයිනේ. ඒ නිසා ඒ සැපත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. බ්‍රහ්ම ලෝකයක් නිට්ටය නැහැ. බ්‍රහ්ම සැපත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මෙන්න මේක වටහා ගත්තොත් මේ සසරින් එතෙරලා ඔබට යන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඇත්තටම මම සිද්ධ කරේම මේ බුදුදහම කියන්නේ කොයිතරම් සියුම් එකක්ද, මිනිස්සු කොයිතරම් මේ වගේ පැටලලා ඉන්නවද කියන එක සිහිපත් කරලා දෙන්න. ඉදිරියේදී තවත් මෙවැනි ධර්ම කාරණාවන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන්න. අදට ධර්ම දේශනාවෙන් සමුගන්න. ඔබ සියලු දෙනාට
චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිටින් අද දවසේ මේ ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන වසර 2021 මැයි මාස 9 වෙනි දින පරලෝක සැපත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි දමයන්ති සිල්වා මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස ඇගේ ස්වාමි පුරුෂයා වෙන චන්ද්‍රා සිල්වා, අසංක පුතුණුවන් සහ විදුරංගි දුව ඇතුළු ලංකාවේ පදිංචිව සිටින චිත්‍රාංගනී කාන්ති සහ තුල්‍යා සොහොයුරියන් ඇතුළු ඔවුන්ගේ දූ දරුවන් සියලු දෙනා විසින් මියගිය සොහොයුරියට පින් පිණිස මේ ධර්ම දානීය කලා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මෙයින් ලත් පිනින් දමයන්ති සිල්වා මහත්මියගේ සංසාර ගමන ඉක්මනින්ම කෙලවර වී උතුම් නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ පින්විතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මිය පරලෝ යන්නට යෙදුණු මේ පින්වන්ත සහෝදරිය, පින්වන්ත අම්මා, පින්වන්ත භාර්යාව සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් කර ගනිත්වා පතන බෝධියකින් මේ සංසාර දුක කෙලවර කොට ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන මේ කුසල් පාරමී කර ගනිත්වා පාරමී ශක්තියක් බවට පත් උතුම් නිවනින් සුවසේම නිවේවා ඝෝරතර සසරින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී ධර්මයන් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ධර්ම දේශනාව සහ සංවිධානය කළ මේ පින්කම සිද්ධ කරන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වේවා. පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමිතාවන් වේවා කියලා ප්‍රාර්ථනාව කරගන්න. ඒ සඳහා අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ දෙවියන්ගේ පිහිට රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ දිව්‍ය ලෝක වාසී, බ්‍රහ්ම ලෝක වාසී, බ්‍රහ්ම රාජවරු වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන සතුටු සිතින් දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ගාථාවන් කියමින් ධර්ම දේශනාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. Yo adtam